හරි. අයුබෝවන් දරුවනේ. අපි අද තාපමිතිය පාඩමේ ඉතුරු ගණන් ටික තමයි සාකච්ඡා කරන්න යන්නේ. මම තියරි ටිකත් එක්ක කලින් වීඩියෝ එකේ කියන්නේ තාපමිතිය 1 කියන වීඩියෝ එකට අදාළව අපේ ඩිවිෂන් පාඩමේ මම ඔයාලට තියරි ටික ඉගන්නුවා. ඒත් එක්කම අපි පළවෙනි වීඩියෝ එකේදී තුන්වෙනි ප්‍රශ්නය වෙනකන් සාකච්ඡා කරා. අද අපි හතරවෙනි ප්‍රශ්නේ ඉඳන් ඉදිරියට තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඇත්තටම මම හිතනවා මේ වීඩියෝ වල තාපමිතිය පාඩමට අදාළව ෂෝට් නෝට් එක හදලා ප්‍රශ්න ටික කරලා ඉවර වෙලා ඇති කියලා. තවම ප්‍රශ්න ටික කරේ නැත්නම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තලා PDF එකේ තියෙන මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා PDF එකේ තියෙන ප්‍රශ්න ටික කරලා ඉන්න. ප්‍රශ්න ටික කරලා ඉවර වෙලා තනියම උත්සාහ කරන්න. වැරදුනාට කමන්නේ අපි වැරදි හදාගමු. මේ වීඩියෝ එක තුලින් අපි වැරදි ටික හදාගමු. මුලින්ම ඔයා තනියෙන් ප්‍රශ්න ටික උත්සාහ කරලා තියාගන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. හරි. හතරවෙනි ප්‍රශ්නේ ද්‍රව්‍යක විශිෂ්ටතාව ධාරිතාව අපට දක්වා එහි ඒකක සඳහන් කරන්න. විශිෂ්ටතාව ධාරිතාව කියලා කියන්නේ යම් වස්තුවක් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක්. කිලෝග්‍රෑම් එක 1 කිලෝග්‍රෑම් ප්‍රමාණයක් සෙල්සියස් අංශක 1කින් ඉහළ නම් වන්න ලබා දිය යුතු තාප ප්‍රමාණය. කිලෝග්‍රෑම් 1 සෙල්සියස් අංශක 1කින්. ඒ කියන්නේ මෙයාගේ උෂ්ණත්වය T නම් T ලිටර් ඝන 1. සෙල්සියස් අංශක 1කින් ඉහළ නම් වන්න අපි එයාට දෙන්න ඕනේ තාප ප්‍රමාණයද කියනවා විශිෂ්ට තාප ධාරිතාව. කිලෝග්‍රෑම් 1 සෙල්සියස් අංශක 1කින් ඉහළ නම් වන්න මෙයාට තාපය දෙන්න ඕනේ අපි. යම් වස්තුවක් තාපය උරා ගත්තට පස්සේ උෂ්ණත්වය වැඩි වෙනවා. නැත්නම් පිට කරාට පස්සේ උෂ්ණත්වය අඩු වෙනවා. නැත්නම් මෙහෙම දාන්නකො. යම් වස්තුවක් කිලෝග්‍රෑම් 1 සෙල්සියස් අංශක 1කින් ඉහළ නම් වන්න එයාට දෙන්න ඕනේ තාපය. නැත්නම් යම් වස්තුවක කිලෝග්‍රෑම් 1 සෙල්සියස් අංශක 1කින් පහළ යන විට එයාගෙන් ඉවත් වෙන තාපය. හරි. ඒක තමයි විශිෂ්ට තාප ධාරිතාවේ අර්ථ දැක්වීම. අපි දන්නවා Q සමාන mc ඩෙල්ටා ටීටා. එතකොට ජූල් වලින් මයින තාපය. ස්කන්ධයේ කිලෝග්‍රෑම්. C වල නියෝනේ ඩෙල්ටා ටීටා මයින්නේ සෙල්සියස් අංශක වලින් නැත්නම් කෙල්වින් වලින් වෙනසක් ගන්න ඉඳ ගැටලුවක් නැහැ. එතකොට C වල ඒකක හොයන්න. C කියලා කියන්නේ ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. ඔබ තමයි විශිෂ්ට තාප ධාරිතාව ඒක. හරි. ගානට යන්න. සෙල්සියස් අංශක 100ක උෂ්ණත්වයට කළ 0.15 කිලෝග්‍රෑම් ස්කන්ධය යුත් ලෝහ කැබැල්ලක්. හරි. ඕන අර අපේ පුරුදු සටහන ඇඳගමුකෝ මේක. මේකට සෙල්සියස් අංශක 100ට රත් කරලා තියෙනවා 0.14 කිලෝග්‍රෑම් ප්‍රමාණයක් ලෝහ කැබැල්ලක් නේද? මෙයා සෙල්සියස් අංශක 100 තමයි තියෙන්නේ. සෙල්සියස් අංශක 100 පවතින 0.04 ස්කන්ධය ලෝහ කැබැල්ලක් සෙල්සියස් අංශක 25 පවතින සෙල්සියස් අංශක 25 ඊගේ තියෙන ජලය 0.05 කිලෝග්‍රෑම් 0.05 කිලෝග්‍රෑම් අඩංගු කැලරි මීටරයක් තුලට ක්ෂණිකව හෙළන ලදී. කැලරි මීටර ස්කන්ධය 0.12 කිලෝග්‍රෑම් කැලරි මීටර. එහි විශිෂ්ට තාප ධාරිතාව 400. විශිෂ්ට ධාරිතාව 400. වේ කැලරි මීටරය හා ජලයේ ලැබුණු උපරිම උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 40. යන්නේ උපරිම උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 40 කියලා දීලා තියෙනවා. නම් පරිසරයට හානි වූ තාපය නොගැනිය හැකි තරම් කුඩා බව උපකල්පනය කරමින් ලෝහ කැබැල්ලේ විශිෂ්ට තාප ධාරිතාව හොයන්න. මේක තමයි ඇත්තටම පරීක්ෂණය. අපිට තියෙනවා ලැබ් එකේදී පරීක්ෂණයක් කරන්න යම් වස්තුවක විශිෂ්ට තාප ධාරිතාව හොයන්න. යම් වස්තුවක විශිෂ්ට තාප ධාරිතාව හොයන මිශ්‍රණ ක්‍රමී දෙකක් මිශ්‍ර කරනවා. කැලරි මීටරයකට ඒ කියන්නේ නිකන් කැලරි මීටරයක් කියලා කියන්නේ තඹ වලින් සාමාන්‍ය තඹ වලින් තමයි හදන්නේ. තඹ වලින් හදපු නිකන් 17 එකක් වගේ. පොඩි කැලරි මීටරය භාජනය. හරිද? දැන් උෂ්ණත්වයේ වැඩි එක්කෙන තාපයේ පිට කරනවා
උෂ්ණත්වය අඩු එක්කෙනා ගන්නවා. උෂ්ණත්වයේ වැඩි එක්කෙනා තාපය පිට කරනවා. උෂ්ණත්වය අඩු එක්කෙනා ඒක උරා ගන්නවා තාපය. මෙයා දෙනවා දෙන්නම උරා ගන්නවා. ජලයේ 4200යි. විශේෂ තාප ධාරිතාව. දැන් මෙයාගේ උෂ්ණත්වය වැඩි. ඒ කියන්නේ ලෝහ කැබැල්ල තාපය පිට කරනවා. හරිද? පිට කරන තාපය ජලයට උරා ගන්නවා කැලරි මීටරයක් උරා ගන්න. එකපාරම අපිට ලියන්න පුළුවන් නම් ලෝහය පිට කරපු තාපය. ලෝහය පිට කළ තාපය සමානයි ජලය උරාගත් තාපය ධන කැලරි මීටරය උරාගත් තාපය. පිට කරන්නේ කවුද? උෂ්ණත්වය වැඩි එක්කෙන තාපය පිට කරනවා. කවුද ගන්නෙ? උෂ්ණත්වය අඩු එක්කෙන තාපය ගන්නවා. කැලරි මීටරය ඒත් එක්කම ජලය දෙන්නම තාපය උරා ගන්නවා. මෙයා පිට කරන එක. ලබා ගන්නා හෝ පිට කරන තාපය mc ඩෙල්ටා තීටා. මෙයාගේ විශේෂ තාප ධාරිතාව තමයි හොයන්න තියෙන්නේ. මෙයාගේ ස්කන්ධය කියන්නේ මෙයා පිට කළ තාපය. ලෝහය පිට කළ තාපය mc ඩෙල්ටා තීටා උෂ්ණත්ව වෙනස 0.14 ස්කන්ධය mc ඩෙල්ටා තීටා වැඩි එක්කෙනාගෙන් අඩු එක්කෙනා අඩු කරන්න 100 ඍණ 40. හරි ජලයේ උරාගත් තාපය mc ඩෙල්ටා තීටා 0.05යි විශිෂ්ට තාප ධාරිතාව ගානේ දීලා තියෙනවා 4200යි. උෂ්ණත්ව වෙනස කිය ඩෙල්ටා T 40 ඍණ 25. 40 ඍණ 25. කැලරි මීටරේ උරාගත් තාපය mc ඩෙල්ටා තීටා ස්කන්ධයේ 0.12යි 400යි. උෂ්ණත්ව වෙනස කීයද? 40 ඍණ 25. උෂ්ණත්ව වෙනස. හරි. මේකේ නොදන්න එකම පදේ මොකක්ද? c. අපිට c වලගේ කීයද කියලා හොයාගන්න පුළුවන්. කල්පනාවෙන් සුළු කරන්න c වලගේ හොයන්න. සුළු කිරීම මම පොඩු විදිහට ඔයාලට බාර කරනවා. හරි. අපි යම් පස්වෙනි ගානට. පස්වෙනි ගාන. විශිෂ්ට තාප ධාරිතාව 800ක් වන ද්‍රව්‍යයෙන් සෑදූ ස්කන්ධයේ 0.15 කිලෝග්‍රෑම් වල කැලරි මීටරයක් තුල. හරිද? කැලරි මීටරයක් තුල සෙල්සියස් අංශක 16ක උෂ්ණත්වයේ පවතින ජලයේ 0.08 කිලෝග්‍රෑම් ප්‍රමාණයක් ඇත. රත් කළ යකඩ මුදුවක් කැලරි මීටරයේ තුලට දමනු ලැබේ. යකඩවල විශිෂ්ට තාප ධාරිතාව 400 නම් කැලරි මීටරයේ සහ ජලයේ අවසාන උෂ්ණත්වය සොයන්න. යකඩ මුදුවේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 වන අතර ජලයේ විශිෂ්ට තාප ධාරිතාව 4200යි. දැන් යකඩ මුදුව දීලා නැහැ ස්කන්ධය. අන්න ඒක තමයි ගැටලුව. මේ ගාන හදන්න බෑ යකඩ මුදුවේ ස්කන්ධය නැතුව. ඔයාලා යකඩ මුදුවේ ස්කන්ධය දාගන්නකො ග්‍රෑම් 100යි කියලා නැත්නම් 0.01 කිලෝග්‍රෑම් කියලා දාගන්න. හරි. 0.01 කිලෝග්‍රෑම් යකඩ මුදුව. හරි. ඒක ඔයාලා දාගන්න ඕනේ. ගානේ printing mistake එකක් 0.01 කිලෝග්‍රෑම්. හරිද? යකඩ මුදුව. මෙයන්ගේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි කියලා දීලා දෙනවා. එතකොට ජලයයි කැලරි මීටරේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 16. සෙල්සියස් අංශක 16 අවසාන උෂ්ණත්වය තමයි හොයන්නේ කියලා තියෙන්නේ. කැලරි මීටරේ විශිෂ්ට තාප ධාරිතාව එහෙම දීලා තියෙනවා. කැලරි මීටරේ 800යි. නේද? කැලරි මීටරේ විශිෂ්ට තාප ධාරිතාව 800යි. ස්කන්ධය දීලා තියෙනවා 0.15යි. 0.15 කිලෝග්‍රෑම්. ඒත් එක්කම ජලය දානවා. ජලයේ ස්කන්ධය කීයද? 0.08යි. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව දීලා තියෙනවා. මේකම තමයි. යකඩ පිටකඩ තාපය. යකඩ මුදුවනේ නේද? යකඩ මුදුව පිටකඩ තාපය සමානයි ජලය උරාගත් තාපය ධන කැලරි මීටරේ උරාගත් තාපය. අර ගානම තමයි mc ඩෙල්ටා t. ඉතින් අගයන් ටික කල්පනාවෙන් අපි ආදේශ කරමු. යකඩ පිටකඩ තාපය mc ඩෙල්ටා t.
යකඩවල ස්කන්ධය මම කිව්වා 0.1 කියලා ගන්න. හරි. ආදේශ කරමු 0.1. යකඩවල විශිෂ්ට තාප ධාරතාව කීයද? 400යි කියලා දීලා දෙනවා. mc ඩෙල්ටා ටීට කීයද? ca ඉඳන් ටීට කියන උෂ්ණත්වයකට අඩු වෙනවා. එයි යකඩ මුදුව තාපය පිට කරනවා. තාපය පිට කරාට පස්සේ උෂ්ණත්වය අඩු වෙනවා. පිට කරන තාපය ගන්නවා ජලයක් ගන්නවා කැලරි මීටරයක් ගන්න. උෂ්ණත්ව වෙනස 100 ඍණ තීට. හරි. ජලයේ උරාගත් තාපය. ජලයේ ස්කන්ධය 0.08යි. mc ඩෙල්ටා තීටා උෂ්ණත්ව වෙනස තීට ඍණ 16. තීට ඍණ 16. ධන කැලරි මීටරේ උරාගත් තාපය. කැලරි මීටරේ 0.15යි. අගයන් ටික කල්පනාවෙන් ආදේශ කරන්න. කැලරි මීටරේ විශිෂ්ට තාප ධාරතාව 100යි. තීට ඍණ 16. උෂ්ණත්ව වෙනස. ඉතින් මේ සමීකරණයේ නොදන්න එකම පදය තීට. ඉතින් අපිට මේක කල්පනාවෙන් සුළු කරන්න. ඔයාට පුළුවන්. කල්පනාවෙන් සුළු කරලා තීට වලගේ කීයද කියලා අපි බලමු. ඊට පස්සේ යන් අපි 6 වෙනි ගැටලුවට. 200යි ms ශ්‍රේණියක වේගයෙන් ගමන් කරමින් තිබූ ග්‍රෑම් 100ක ස්කන්ධයක් ඇති වෙඩි උණ්ඩයක් අචලව සවි කර ඇති ලී කුට්ටියකට වැදී එය තුලට සිර වේ. ඒ කියන්නේ ලී කුට්ටියට වැදිලා නිශ්චල වෙනවා. ගැටීමේදී එහි මුල් චාලක ශක්තියෙන් වදිනවා 160ක් වෙනත් ශක්තියින් බවට පරිවර්තනය වේ. 160ක් මොනවටද? ආලෝකය නැත්නම් මේ ශබ්දය. ඒ කියන්නේ මොකක් හරි දෙයක් වැදුනට පස්සේ ශබ්දය. ප්‍රධාන වශයෙන් ශබ්දයේ විදිහට 160ක් වැය වෙනවලු. එතකොට ආරම්භයේදී චාලක ශක්තිය තිබ්බනේ. චාලක ශක්තියෙන් 160ක් වැය වෙලා ඉවරයි දැන් ශබ්දයේ විදිහට. වේ නම් උණ්ඩේ නිශ්චල වන විට එහි උෂ්ණත්වයේ ඉහළ නැගීම ගණනය කරන්න දැන් ශක්ති පරිවර්තනයක් වෙනවා. උණ්ඩේ චාලක ශක්තිය පරිවර්තනය වෙනවා ප්‍රධාන වශයෙන්ම 160ක්ම ශබ්දයේ විදිහට දෙන්න වදිනවනේ. එතකොට ඉතුරු ටික වැය වෙන්නේ මොකටද? ඉතුරු ටික වැය වෙන්නේ මෙයාගේ තාප ශක්තිය විදිහට. උණ්ඩේ පසාරු කරගෙන ඇතුළට යද්දී දී කුට්ටිය තියෙනවනේ. උණ්ඩේට වේගයක් තියෙනවා මෙන්න උණ්ඩේ. උණ්ඩේට වේගයක් තිබ්බා. vms වින එක කියලා දාන්නකො. වැදුනාට පස්සේ වැඩිච්ච ගමන් 160ක් පරිවර්තනය වෙනවා ශබ්දයේ බවට. වෙනත් ශක්ති බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඉතුරු 160 පරිවර්තනය වෙනවා මෙයා නවතිද්දී. ඒ කියන්නේ කිඳා ගහලා අස්සට ගිහිල්ලා මෙයාව හිර වෙද්දී චාලක ශක්තියෙන් ඉතුරු ප්‍රමාණය 140යිනේ. මොකද 60ක් වැය වෙලා ඉවරයි ධොනිය විදිහට. ඉතුරු ශක්තිය තාපයේ බවට පරිවර්තනය වෙනවා. එතකොට භාගයෙන් v වල වර්ගයෙන් චාලක ශක්තියෙන් ඉතුරු ශක්තිය 140 තාපය ලෙස පරිවර්තනය වෙනවා. mc ඩෙල්ටා ටී අපෙන් අහලා තියෙන්නේ ඩෙල්ටා ටී ස්කන්ධය කැපෙනව නේද? ප්‍රවේගය දාන්නවා. භාගයයි ප්‍රවේගය විල 200 වර්ගය. 200 වර්ගය 140 සමානයි දීලා තියෙනව නේද? උණ්ඩයේ විශිෂ්ට තාප ධාරතාව 300යි අපෙන් අහලා තියෙනවා ඩෙල්ටා ටීට කීයද? මේක අපි ඩෙල්ටා ටීට වලගිය හොයමු. සුළු කරලා. ලොකු සුළු කිරීමක් නෑ උෂ්ණත්ව වෙනස. දැන් මෙතනදී ඉගෙන ගන්න දෙන්නේ තාප ශක්තිය අපිට වෙනත් ශක්තිය ආකාර විදියට පරිවර්තනය කරන්නත් පුළුවන්. තාප ශක්තිය වෙනත් ශක්තිය ආකාර විදියට පරිවර්තනය වෙනවා. මෙතනදී චාලක ශක්තිය තාපය ලෙසයි ආලෝකය නැත්නම් ධ්වනි අන්නේ වගේ ශක්ති විදියට. يعني 160ක්ම වෙනත් ශක්ති බවට පරිවර්තනය වෙලා ඉතුරු 140 තමයි තාපය බවට පරිවර්තනය ශක්ති පරිවර්තනය. 7 වෙනි එකත් ඒ වගේ. 420 මීටර උස දියැල්ල පහළට වැටෙන ජලයේ සතු ශක්තියෙන් කියන්නේ
උඩේ ඉඳන් පල්ලෙහාට එනවා. ඒ කියන්නේ විභව ශක්තිය තමයි තියෙන්නේ. දැන් පහළට එද්දි විභව ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. වැටෙන ජලයේ සතු ශක්තිය උඩ තියෙන ජලයේ සතු ශක්තිය තමයි පල්ලෙහාට චාලක ශක්තිය විදිහට ගබඩා වෙන්නේ. 170ක් තාපයට පරිවර්තනය වන්නේ යැයි සලකා දියල්ලේ මුදුනේ සහ පළයේදී ජලයේ උෂ්ණත්වවල වෙනස ගණනය කරන්න. ජලයේ විශිෂ්ට තත්ත්වයෙන් උඩ තියෙන ශක්තියෙන් 170ක් තාපයේ බවට පරිවර්තනය වෙනවා. දියල්ලේ උඩ තියෙනවනේ ඒතකොට විභව ශක්තියක් නෙකී. මෙයාගේ ශේෂ්ඨ උඩ තියෙනවා mgh කියන ශක්තිය. mgh කියන ශක්තියෙන් 170ක් පල්ලෙහාටදී තාපය බවට පරිවර්තනය වෙනවා. ඉතින් ස්කන්ධය කැපිලා යන උඩේ ඉඳන් පල්ලෙහාට වැටෙද්දී මෙයාගේ විභව ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. ඉතින් පල්ලෙහාට වදිනවනේ. ජලයේ වදිනවනේ පහළ තියෙන නේද? ඉතින් චාලක ශක්තිය පරිවර්තනය වෙනවායි තාප ශක්තිය. දැන් පල්ලෙහාටදී චාලක ශක්තිය තමයි උඩ තිබෙන විභව ශක්තිය. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් ඉහළ තිබෙන විභව ශක්තියෙන් 170ක් තාපය බවට පරිවර්තනය වෙනවා. ස්කන්ධ දෙක කැපිලා යනවා නේද? එතකොට ගුරුත්ව ත්වරණය 10යි උස කීයද? 420යි නේද? ඒකෙන් 170ක් සමානයි c4200යි කියලා දීලා තියෙනවා. ඩෙල්ටා ඩීලා කියලා කියන්නේ ඉහළ තියෙන තැනකයි පහළ තියෙන තැනකයි අතර උෂ්ණත්ව වෙනස. හරි. අපි යන් ඊළඟ එකට 8 වෙනි එක. CI වොට් විද්‍යුත් තාපන දඟරයක් මගින්. තාපන දඟරයක් කියලා කියන්නේ නිකන් හරියට හීට් එකක්. හරිද? තාපන දඟරයෙන් කරන්නේ මොකක්ද? විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වෙනවා. ස්කන්ධය 2.5 කිලෝග්‍රෑම් වන ලෝහ තැටියක උෂ්ණත්වය සෙල්සියස් 24ක් ඉහළ නැංවීම සඳහා මිනිත්තු 5ක කාලයක් ගත විය. පරිසරයට සිදුවන තාපහානිය නොසලකා හැර ලෝහයේ විශිෂ්ට තාප ධාරිතාව. දැන් හීට් එකක් පාවිච්චි කරලා තාපකයක් පාවිච්චි කරලා ලෝහය උෂ්ණත්වය වැඩි කිරීමක් කරනවා. ලෝහයේ උෂ්ණත්වය වැඩි කිරීමක් තමයි කරන්නේ. ඒ කියන්නේ යම් වස්තුවකට ලබා දෙන තාපය අපි ලියන්න පුළුවන් mc ඩෙල්ටා තීටා. හරි. දෙපැත්තම කාලයෙන් බෙදමුකෝ. කාලයෙන් බෙදමු. කාලයෙන් බෙදුවේ ගමන් මේ තාපයේ සපේන ශීඝ්‍රතාවය. දැන් ලෝහ තැටිය රත් වෙන්නේ කවුරු නිසාද? ලෝහ තැටිය රත් වෙන්නේ CI වොට්. වොට් කියලා කියන්නේ තප්පරයට ජූල්. CI වොට් විද්‍යුත් තාපන දඟලයක් මගින් තමයි මෙයව රත් කරන්නේ. හරිද? ඉතින් ලබා දෙන තාපය නිසා, ඒ කියන්නේ ලබා දෙන තාපය කියන්නේ ලබා දෙන්නේ කවුද? විද්‍යුත් තාපන දඟලයෙන්. විද්‍යුත් තාපන දඟලයෙන් ලබා දෙන තාපය උරා ගන්නවා ලෝහ තැටිය සෙල්සියස් අංශක 24ක් වැඩි වෙනවා. හරි. ලබා දෙන තාපය කියන්නේ තප්පරයකදී දෙන තාපය. අන්න ඕක තමයි බොට් වලින් නිරූපණය වෙන්නේ. තප්පරයකදී ලබා දෙන තාපය. ස්කන්ධය කීයද යාගේ? දීලා තියෙනවා 2.5යි. විශිෂ්ට තාප ධාරිතාව තමයි අපිට හොයන්න ඕන. උෂ්ණත්ව වෙනස කීයද? උෂ්ණත්ව වෙනස දීලා තියෙනවා සෙල්සියස් අංශක 24යි. ඒකට ගත වෙලා තියෙන කාලය කීයද? මේ වැඩේට මිනිත්තු 5ක් කියනවා. මිනිත්තු වලින් කියලා හරියන්නේ නැහැ නේද? කාලය ආදේශ කරද්දී තප්පර වලට ආදේශ කරනවා. ඉතින් නොදන්නා එකම පදේ මොකක්ද? මේකේ විශිෂ්ට තාප ධාරිතාව C කීයද කියලා බලන්න. හරි සරලයි. ඊට පස්සේ බලමු 9 වෙනි ගාන. තාප ධාරිතාව CI ජූල් කෙල්විනයට වන විදුලි කේන්දරයේ ක්ෂමතාවය තාප ධාරිතාව නේද? මතකද C ඩෙල්ටා තීටා තමයි මෙතනට ඕන වෙන්නේ. ක්ෂමතාවය 2500 වොට්. ඒ කියන්නේ කේතලයේ ක්ෂමතාවය කියලා කියන්නේ කේතලයේ දෙනම ශක්තිය තප්පරයට ජූල් 2500ක්. මෙය තුල ඇති සෙල්සියස් අංශක 30ක උෂ්ණත්වයේ පවතින
ජලයේ කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක් සෙල්සියස් අංශක 100 වලට නැංවීමට ගතවන කාලය කොපමණද? පරිසරයට සිදුවෙන තාප හානිය නොසලකා හරින්න. දැන් විදුලි කේතලෙන් කරන්නේ මොකක්ද? විදුලි කේතලෙන් කරන්නේ තාපය දෙනවා. ඒ කියන්නේ හීට් එකක්, ඉලෙක්ට්‍රික් හීට් එකක්. නැත්නම් ඉලෙක්ට්‍රික් කෙටල් එකක්. දැන් එයා දෙන තාපය ඒ කියන්නේ වොට් 2500ක තාපය. මොකටද වැය වෙන්නේ? අපි දන්නවා. කොයිල් කියන්නේ භාජනය කියන්නේ කෙටල් එක ඇතුලේ තියෙන මේ වගේ කොයිල් එකක්. හරිද? විදුලියට සම්බන්ධ කරලා තියෙන්නේ මේ කොයිල් එක තමයි. එතකොට කොයිල් එකෙන් කරන්ට් එක යන හින්දා විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වෙනවා. විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වෙනවා. දැන් භාජනෙත් රත් වෙනවා, කේතනෙත් රත් වෙනවා, ජලයත් රත් වෙනවා. මෙයාගේ ඇතුලේ ජලය. ඒ කියන්නේ කේතලෙන් ලබා දෙන තාපය. හරි? කේතලෙන් ලබා දෙන තාපය කේතලෙන් ලබා දෙන තාපය. තාපය ලබා දීමේ ශීඝ්‍රතාවය. කේතලෙන් තාපය ලබා දෙන ශීඝ්‍රතාවය සමාන වෙනවා උෂ්ණත්වයේ ඉහළ නැගීමේ ජලය තාපය ලබා ගැනීමේ ශීඝ්‍රතාවය. ජලයයි කැලරිමීටරය. ජලය තාපය ලබා ගැනීමේ ශීඝ්‍රතාවය ධන කැලරිමීටරය කැලරිමීටරය නෙවෙයි කේතලයක් රත් වෙනවා. ඒ කේතලේ තාප ධාරිතාව එහෙම දීලා තියෙනවා. ඒකට තමයි ඔය දීලා තියෙන්නේ. මේ වතුර ටික විතර නෙවෙයි කේතලෙත් රත් වෙනවා. දැන් ලිපේ කියලා කේතලයක් රත් කරද්දී මට වතුර ටික විතරක් රත් කරන්න පුළුවන්ද? බෑනේ. වතුරත් එක්ක වාජනෙත් රත් වෙනවා. හරි. අපිට ලියන්න පුළුවන් කේතලය තාපය උරා ගැනීමේ ශීඝ්‍රතාවය. දැන් Q සමානයි mc ඩෙල්ටා t බෙදීම t. මෙයාටත් mc ඩෙල්ටා t බෙදීම t. එතන Q බෙදීම t. තාපය දෙන ශීඝ්‍රතාවය. කේතලයේ තියෙන අර කොයිල් එකකින් තමයි තාපය දෙන්නේ. ඒ තාපය උරාගෙන කේතලයේ ඇතුලේ තියෙන වතුර ටිකයි කේතලයේ දෙකම රත් වෙනවා. ලබා දෙන තාපය කියන්නේ මේක දීලා දෙනවා 2500 තප්පරයකදී ලබා දෙන තාපය. දැන් වතුර ටිකේ ස්කන්ධය කියන්නේ කිලෝග්‍රෑම් දෙකක් තියෙනවා. කිලෝග්‍රෑම් දෙකයි. වතුරේ විශිෂ්ට තාප ධාරිතාව දීලා තියෙනවා කීයද? දීලා නැහැ. උඩින් ගන්නවා අර ජලයේ විශිෂ්ට තාප ධාරිතාව ඕන වෙනවා. 4200 කියලා ගන්න. උෂ්ණත්ව වෙනස කීයද? උෂ්ණත්ව වෙනස ආරම්භක වෙනස ආරම්භකයේ 30යි 100ට රත් වෙනවා. 100 ඍණ 30. උෂ්ණත්ව වෙනස. ධන කේතලේ උරාගත් තාපේ C ඩෙල්ටා D ගන්න. කැපිටල් C. එයි මෙයාලා ස්කන්ධය දීලා නැහැ. ස්කන්ධය ඕනේ තාප ධාරිතාව දුන්නේ. තාප ධාරිතාව ඩෙල්ටා D ලබාගත් තාපේ C ඩෙල්ටා D. ඉතින් තාප ධාරිතාව කීයේ? 1000යි. උෂ්ණත්ව වෙනස කීයද? මේකම තමයි. 30 ඉඳන් 100ට රත් වෙනවා. ගත වෙලා තියෙන කාලය ඒක තමයි හොයන්නේ. ගත වෙන කාලය සරන්නේ. ඊවන මේකෙදි හරස් ගුණ කරලා කල්පනාවෙන් ආදේශ කරලා t වල හොයන්න තමයි තියෙන්නේ. හරි. අපි යන් 10 වෙනි ගානට. ඍණ 10 සෙල්සියස් ඇති අයිස් කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක් සම්පූර්ණයෙන්ම සෙල්සියස් අංශක 100 ජල වාෂ්ප බවට පත් කිරීමට ලබා දිය යුතු තාපය ගණනය කරන්න. දැන් ඔන්න අවස්ථා විපර්යාසයක් වෙනවා. බලමු මෙන්න මේ වගේ chart එකක් ඇඳගත්තා නම් හරි. හරි. මේ අවශ්‍ය කරන දේවල් හැම එකේම ඔයා ලියා ගන්න. ලියලා ඉවරලා සුළු කිරීම තනියෙන් කරන්න ඕනේ. සුළු කිරීම බලාපොරොත්තු වෙන්න එපා. මන්දි නේද? ඔයාට ගණන් පුළුවන් වෙන්න එපා නේද? වීඩියෝ එක නැත්තම් සුළු කිරීම කරගෙන ඉන්න ගියොත් ගොඩාක් වීඩියෝ එක දිග්ගැස් වෙනවා. මට ඕනේ වැඩිපුර ගණන් ටිකක් ඔයාලව ලබා හදන්න. හරි. එතකොට මම මේ වීඩියෝ එක පැයකට කරොත් ඔයාලට
තව පැයක් මාත් එක්කම වැඩ කරන්න වෙනවා. මම වේගය වැඩි නම් වීඩියෝ එක නවත්ත සුළු කිරීම ටික කරගෙන යන්න. ඔයා මේ ගන්න කරේ නැත්නම් ඔයා කරා නම් ඔයා කරපු විදිය හරිද කියලා බලන්න. හරි. අපි යන් ඊළඟ ගානට 10 වෙනි ගානට. හරි. ඍණ 10 අයිස් කැටයක් තියෙනවා. එයාගේ කිලෝග්‍රෑම් 10. මුලින්ම එයාට තාපය දෙනවා. හරිද? ඍණ 10 අයිස්. ඍණ 10 අයිස් කැටයක් තියෙනවා. ඍණ 10 අයිස් කැටයක අපි තාපය දුන්නාට පස්සේ එයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. මුලින්ම සෙල්සියස් අංශක බිඳුවේ අයිස් කැටයක් බවට පරිවර්තනය වෙනවා. තාපය දෙනවා. දුන්නාට පස්සේ උෂ්ණත්වය වැඩි වෙනවා. දැන් විශේෂ උෂ්ණත්වය. මොකක්ද මේ උෂ්ණත්වය? ජලය බවට පත් වෙන උෂ්ණත්වය. ඕකට කියනවා ඝනයක් ද්‍රව බවට. ද්‍රවාංකය කියලා කියනවා. දැන් ජලයේ ද්‍රවාංකයට ඇවිල්ලා. සෙල්සියස් අංශක බිඳුවේදී මොකද වෙන්නේ? තාපය උරා ගන්නා තාපය නිසා අණු අතර අන්තර්වණුක ආකර්ෂණ බල කැඩෙනවා. කැඩිලා බිඳුවේ අයිස් ටික පරිවර්තනය වෙනවා සෙල්සියස් අංශක බිඳුවේ ජලය බවට. ඔන්න අවස්ථා විපර්යාසයක්. මම ඉගෙනුවා අවස්ථා විපර්යාසයකදී ශක්තිය Q සමාන mL. Q සමාන mL. මෙතන Q2 කියලා දාන්නකො. උෂ්ණත්ව වෙනසකදී උරා ගන්නා තාපය කීයද? mc ඩෙල්ටා තීටා. හරිද? හරි. දැන් මොකද ගන්න වෙන්නේ? සෙල්සියස් අංශක බිඳුවේ ජලය තිබ්බා. සෙල්සියස් අංශක බිඳුවේ ජලය තවත් තාපය උරා ගන්නවා. උරාගෙන සෙල්සියස් අංශක CA ජලය බවට පත් වෙනවා. අන්න දැන් උෂ්ණත්ව වෙනස් වීමක් වෙනවා. උෂ්ණත්වය වෙනස් වෙනවා නම් Q සමාන mc ඩෙල්ටා තීටා. Q සමානයි mc ඩෙල්ටා තීටා. දැන් මොකද වෙන්නේ? තවත් තාපය උරාගෙන මෙයා පරිවර්තනය වෙනවා සෙල්සියස් අංශක CA කුමාරයේ විදිහට. ඔන්න අවස්ථා විපර්යාසයක්. මේ උෂ්ණත්වයට කියනවා ජලයේ තාපාංකය කියලා. එතකොට ද්‍රව අවස්ථාවේ තියෙන ජලය මෙතනදී වායු අවස්ථාවට පරිවර්තනය වෙනවා. සෙල්සියස් අංශක CA වාෂ්ප නැත්තම් කුමාරයේ බවට පරිවර්තනය වෙනවා. අවස්ථා විපර්යාසය. අවශ්‍ය කරන තාපය කීයද? Q සමානයි mA. දැන් Q1 Q2 Q3 Q4 එකතු කරලා නගයන් ටික ආදේශ කරලා. හරි. Q1 කියලා කියන්නේ mc ඩෙල්ටා තීටා නේද? mc ඩෙල්ටා තීටා. ස්කන්ධය කීයද? 2යි. විශිෂ්ටතා පදාර්ථ දැන් මෙතන ඉඳන් මෙතනට අයිස් නේ. කල්පනා වෙන්න. අයිස් වල විශිෂ්ටතා පදාර්ථ 2100යි. උෂ්ණත්ව වෙනස කීයද? බිඳුව ඍණ 10යි. අන්න බලන්න බිඳුව ඍණ 10යි. වැඩි එක්කෙනාගෙන් අඩු එක්කෙනා අපි අඩු කරනවා. Q2 කියලා කියන්නේ mA. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2යි. එයාලා දීලා දෙනවා. අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාවය දීලා දෙනවා අපිට 3.3යි 3.3යි 10 බල 5යි නේද? 3.3යි 10 බල 5යි. හරි. මෙතන ඉඳන් මෙතනට සෙල්සියස් අංශක බිඳුවේ ජලය සෙල්සියස් අංශක CA ජලය බවට පත් වෙනවා. Q3 mc ඩෙල්ටා තීටා. හරි සරලයි. ස්කන්ධයේ 2යි. ඒ දිය වෙන අයිස් ටිකනේ ජලය බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. සෙල්සියස් ස්කන්ධයේ 2යි. C වලගේ 4600යි. උෂ්ණත්ව වෙනස කීයද? 100 ඍණ බිඳුව. මේක කීයද කියලා බලන්න. හරිද? ඊට පස්සේ Q4 කියලා කියන්නේ සෙල්සියස් අංශක 100 ජලය සෙල්සියස් අංශක 100 කුමාරය බවට පරිවර්තනය වෙනවා. m වැඩි කිරීමේ ස්කන්ධයේ 2යි L කීයද දීලා තියෙනවා. ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය 2.25යි 10 බල 6යි. අවස්ථා විපර්යාසයක්. ඒ කියන්නේ ද්‍රවාණු අතර තියෙන අන්තර්වණුක ආකර්ෂණ බල කඩලා එයාව වායු අවස්ථාවට පරිවර්තනය කරන්න තමයි මෙන්න මේ තාපය
අවශ්‍ය කරන්නේ. එතකොට ලබා දෙන්න ඕනේ තාපය කියලා කියන්නේ මේ ඔක්කොම එකතු කරන්න. අගයන් ටික හොයලා ඔක්කොම ටික එකතු කරන්න. ඔන්න ඕක තමයි ලබා දිය යුතු තාප ප්‍රමාණය කියලා කියන්නේ. අපි යන් 11 වෙනි ගානට. ස්කන්ධයේ ග්‍රෑම් 200ක් වන කැලරි මීටර එක විශිෂ්ට තාප ධාරිතාව 400ක් වේ. මෙම කැලරි මීටරය තුල ජලය 0.8 කිලෝග්‍රෑම් අන්තර්ගතව ඇත. පද්ධතියේ ආරම්භයේදී සෙල්සියස් අංශක 20ක උෂ්ණත්වයේ පවතින අතර පරිසරයට තාප හානියක් සිදු නොවන පරිදි පරිසරයට තාප හානියක් වෙන්නේ නැහැ. සිදු නොවන පරිදි 0.3 කිලෝග්‍රෑම් ස්කන්ධයක ග්‍රෑම් 100 හිමාලය කැලරි මීටරයට එකතු කරයි. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව 4200ක් ජලයේ විශිෂ්ට ගුප්ත තාපය 2.25යි 10/6යි ජූල් කිලෝග්‍රෑමයට නම් සුදුසු ගණනය කිරීම මගින් පද්ධතිය අවසානයේ ළඟා වන උෂ්ණත්වයත් ඒ තුල අන්තර්ගත සංඝටකයන්හි ස්කන්ධයක් ගණනය කරන්න. අපි ගානට ගියොත් දැන් මේකෙදි වෙන්නේ දැන් මේකේ වැදගත් වාක්‍යයක් තියෙනවා. මේක මම අවසානයේ වෙනකන් සුළු කරන්නම්. හරි. පද්ධතිය අවසානයේදී ළඟාවන උෂ්ණත්වයත් ඒ තුල අන්තර්ගත සංඝටකයන්හි ස්කන්ධයක් ගණනය කරන්න. අපි බලමුකෝ අවසානයේදී ළඟාවන උෂ්ණත්වය T කියලා ගමු. දැන් කොහොමද තාපය පුවමාරු කරගන්නේ? සෙල්සියස් අංශක 100 තියෙනවානේ හිමාලයේ 0.35 කිලෝග්‍රෑම්. ඔයාලට ලේසි මේ වගේ සටහනක් ගාන කියවද්ම ඇඳගත්තා. ගාන කියවන ගමන්ම මේ වගේ සටහන ඇඳගන්න. එතකොට දැන් බලන්න ඕනේ සෙල්සියස් අංශක 100 හිමාලයේ තියෙනවා. හිමාලයේ තාපය දෙනවා. කාටද දෙන්නේ? කැලරි මීටරයටයි ජලයටයි. එතකොට කැලරි මීටරයේ ජලයයි හිමාලයේ පිට කරන තාපය උරා ගන්න. අපි හිතමුකෝ අවසාන උෂ්ණත්වය T කියලා. හිමාලයේ තාපය පිට කරලා මුලින්ම පිට කරපු ගම අඩු වෙන්නේ නැහැ. පිට කරනවා. පිට කරලා එයා මුලින්ම සෙල්සියස් අංශක 100 තියෙන ජලය බවට පත් වෙනවා. 0.3 කිලෝග්‍රෑම් වල තියෙන ජලය. ඔන්න හිමාලය පිට කරන තාපය. හිමාලයේ තාපය පිට කරලා මුලින්ම සෙල්සියස් අංශක 100 ජලය බවට පත් වෙනවා. අන්න එතනට අවශ්‍ය වෙනවා තාපය Q ml කියන තාපය. හරි. මොකද දන්නවද ඊට පස්සේ සෙල්සියස් අංශක 30 ජලය තාපය සෙල්සියස් අංශක 100 ජලය දැන් හිමාලයේ ජලය බවට පරිවර්තනය වෙනවා. දැන් ජලය උෂ්ණත්වයේ අඩු දෙන්නට තාපය දෙනවා. ජලය නෙවෙයි ඇත්තටම හිමාලයේ බවට පත් වෙච්ච තාපය. ඒතකොට හිමාලයේ පිට කළ තාපය සමානයි ජලයයි කැලරි මීටරයයි උරාගත් තාපය. ලියන්න පුළුවන් අපිට හිමාලයේ පිට කළ තාපය. ඒතකොට Q සමානයි ml ධන mc ඩෙල්ටා T. හරි. මුලින්ම මෙහෙමයි. සෙල්සියස් අංශය ඒ කියන්නේ 0.3 කිලෝග්‍රෑම්. ඒ කියන්නේ සෙල්සියස් අංශක 100 හිමාලය සෙල්සියස් අංශක 100 ජලය බවට පත්වීමේදී පිට කළ තාපය ධන සෙල්සියස් අංශක 100 ජලය සෙල්සියස් අංශක 100 ජලය සෙල්සියස් අංශක 100 ජලය ඊට බවට පත්වීමේදී පිට කළ තාපය සමාන වෙනවා කැලරි මීටරයේ ලබාගත් තාපය ධන ජලය ලබාගත් තාපය. හරි. දැන් අගයන් ටික ආදේශ කරමු. මෙතන Q සමාන ml එක. ඒ කියන්නේ 100 හිමාලය 100 ජලය බවට පත් වෙනවා මුලින්ම. Q සමාන ml කියන තාපයක් පිට කරනවා. යම් වස්තුවක් තාපය පිට කරොත් තමයි කූල් වෙන්න පුළුවන්. හරි ml. ස්කන්ධය කීයද? මෙයාගේ 0.3යි
L වලගේ කීයද 2.25යි 10 බල 6යි ml ධන mc ඩෙල්ටා තීටා 0.3යි c 4200යි උෂ්ණත්ව වෙනස කීයද 100 ඍණ තීටා 100 ඍණ තීටා සමානයි කැලරිමීටරේ ලබාගත් ආවේ කැලරිමීටරේ ස්කන්ධය ග්‍රෑම් 200යි ඒ කියන්නේ 0.2යි කැලරිමීටරේ විශිෂ්ටතා පදාර්ථාව දීලා තියෙනවා 400යි උෂ්ණත්ව වෙනස කීයද තීටා ඍණ 20 ධන ජලය ලබාගත් ආපේ mc ඩෙල්ටා තීටා 0.8යි m වල ස්කන්ධය ඒ කියන්නේ ජලයේ ස්කන්ධය වැඩි කිරීම 4200යි උෂ්ණත්ව වෙනස තීටා ඍණ 20 හරි අපි ඕක කල්පනාවෙන් සුළු කරමු කල්පනාවෙන් සුළු කරලා හොයමු අපි තීටා කීයද කියලා හරි බලන්න සුළු කරලා තීටා වලගේ කීයද දෙන්නේ කියලා තීටා වලගේ කීයද දෙන්නේ කියලා බලන්න හරි සුළු කරාද තීටා වලගේ මේක මේ විදිහට සුළු කරාට පස්සේ තීටා වලගේ එනවා නේද 100ට වඩා වැඩි උත්තරයක් හරිද මේකේ සුළු කරාට පස්සේ තීටා වලගේ එනවා 100ට වඩා වැඩි උෂ්ණත්වයක් දැන් ජලයට රත් වෙන්න පුළුවන්ද 100ට වඩා වැඩි උෂ්ණත්වයකට බෑ ජලයට රත් වෙන්න බෑ 100ට වඩා වැඩි උෂ්ණත්වයක් ඇයි 100ට රත් වෙච්ච ගමන් වාෂ්ප වෙලා යනවා දැන් කොහොමද අපි පද්ධතිය අවසාන උෂ්ණත්වය හොයන්නේ මේ විදිහට කරලා වැඩි කියලා ගන්න බෑ හරි ජලය 100ට වඩා වැඩිපුර රත් වෙන්නේ නැහැ හරි එතකොට මොකද දන්නද මුලින්ම හිමාලයට පිට කරන්න පුළුවන් තාපය කීයද කියලා බලමු හරි ඔය පිට කරන තාපය කැලරිමීටරයක් ගන්නවා ජලයක් ගන්නවා දැන් ඒක තමයි මේ ගානේදී දීලා තියෙන්නේ පද්ධතියේ අවසානයේදී ළඟාවන උෂ්ණත්වයත් ඒ තුල අන්තර්ගත සංඝටකයන්හි ස්කන්ධයක් ගණනය කරන්නේ. ඒ කියන්නේ ජලය ටික වාෂ්ප වෙලා යනවනේ යම් ප්‍රමාණයක්. සෙල්සියස් අංශක 100ට රත් වෙලා යම් ප්‍රමාණයක් වාෂ්ප වෙලා යනවා. වාෂ්ප වෙලා ගියාට පස්සේ කොච්චරක් ජලය ඉතුරු වෙනවාද? හරි. දැන් අපි හොයන්න යන්නේ. අපි මුලින්ම කරන්න ඕනේ සෙල්සියස් අංශක 100 හිමාලය සෙල්සියස් අංශක 100 ජලය බවට පත්වීමේදී පිට කරන තාපය. හරිද? ඔන්න ඔය පිට කරන තාපය තමයි උරාගන්නේ කවුද? කැලරිමීටරයයි ජලයයි. සෙල්සියස් අංශක 100 හිමාලය සෙල්සියස් අංශක 100 ජලය බවට පත්වීමේදී පිට කරන තාපය සමානයි ml ස්කන්ධය කීයද 0.3යි l වලගේ කීයද 2.25යි 10 බල 6යි 2.25යි 10 බල 6යි හරි මේක සුළු කරමු 0.3 වැඩි කිරීම 2.25 වැඩි කරමු අපි 10 බල 6යි හරි ඕක සුළු කරාට පස්සේ 675යි 0.3යි ජූල් කියන ශක්තියක් එනවා. දැන් අපි බලන්න ඕනේ 0.8 කිලෝග්‍රෑම් 0.8 ඒ කියන්නේ සෙල්සියස් අංශක 20 තියෙන ජලයට 100 ජලය බවට පත්වීමට අවශ්‍ය කරන තාපය. සෙල්සියස් අංශක 20 ජලය සෙල්සියස් අංශක 100 ජලය බවට පත්වීමට අවශ්‍ය තාපය mc ඩෙල්ටා තීටා 0.8යි 4200යි උෂ්ණත්ව වෙනස 100-20 නේද 20 ඉඳන් 100 දක්වා පත් වෙන්න කොච්චරක් තාපය ඕනේ වෙනවද
4200න් වැඩි කරලා 0.4200න් වැඩි කරලා ඒක අපි 80 වෙනුත් වැඩි කරමු. 268යි 800ක් ජූල් කියන තාප ප්‍රමාණයක් ඕනේ. එතකොට මේ 675.3 ඒ කියන්නේ 6,75,000 ජූල් කියන තාපයෙන් ජලයට ඕන කරනවා කොච්චරක්ද? ජලයට ඕන කරනවා 2,68,800ක කියන තාපයක්. හරිද? 2,68,800ක කියන තාපයක් කාටද ඕන වෙන්නේ? ජලයට ඕන වෙන්නේ. හරි. ජලයට දෙනවා ඉතින්. හිමාලය ජලයට මේ තාපේ දිග දැන් ජලය රත් වෙනවා. රත් වෙලා 100ට රත් වෙනවා. දැන් මොකද වෙන්නේ? 100දී තවත් මේ හිමාලයෙන් තාපේ උරාගෙන දැන් හිමාලයට දෙන්න පුළුවන් තාපේ නේද? හිමාලයේ තාපේ උරාගෙන ජලය ටික වාෂ්ප වෙලා යනවා. හරිද? දැන් පද්ධතිය අවසාන උෂ්ණත්වය T ද කියලා දාමුකෝ. දැන් කැලරි මීටරය රත් වෙනවා. රත් වෙලා කැලරි මීටරයේ සෙල්සියස් අංශක 100 දී වාෂ්ප වෙන්නේ නැහැ නේද? අපිට ගන්න පුළුවන් කැලරි මීටරයට අවශ්‍ය කරන තාපය. කැලරි මීටරයට අවශ්‍ය කරන තාපය කොච්චරද? කැලරි මීටරයට අවශ්‍ය කරන තාපය අපි හිතමුකෝ කැලරි මීටරයේ T ට කියන උෂ්ණත්වයට රත් වුණයි කියලා. Q සමානයි mc ඩෙල්ටා T ට 0.2යි 400යි උෂ්ණත්ව වෙනස කීයද? T ට ඍණ 20 කියලා දාමු. T ට ඍණ 20. හරි. දැන් ජලය වාෂ්ප වෙලක් යනවා. යම් ප්‍රමාණයක් වාෂ්ප වෙලා යනවා. දැන් 0.8ක් තිබ්බනේ. 0.8ෙන් අපි ගමුකෝ සිම්පල් m ප්‍රමාණයක් වාෂ්ප වෙලා ගියා. 0.8ක් තිබ්බා. 0.8ෙන් සිම්පල් m ප්‍රමාණය 0.8ෙන් යම් ප්‍රමාණයක් වාෂ්ප වෙලා යනවා. දැන් වාෂ්ප වෙලා යන ස්කන්ධය අපි දන්නවද? වාෂ්ප වෙලා යන්නේ ඒක තමයි හොයන්න ඕනේ. වාෂ්ප වෙලා ගියාට පස්සේ දැන් තියෙන ස්කන්ධය කීයද කියලා තමයි දැන් තියෙන ජලයේ ස්කන්ධය කීයද කියලා තමයි හොයන්න තියෙන්නේ. දැන් චුට්ටක් කල්පනා කරන්න වෙනවා. හරි. කැලරි මීටරය තාපය ලබා ගන්න. කැලරි මීටරයේ ස්කන්ධය නම් අපිට පැහැදිලි වෙනස් වෙන්නේ නැහැ. කැලරි මීටරයේ ස්කන්ධය ඔන්න ඔයගෙම තමයි තියෙන්නේ. හරි. අපි චුට්ටක් කල්පනා කරමු දැන් කොහොමද මෙයා හිමාලයේ දෙන තාපේ ජලයේ බවට පත් වෙනවා. හරි ජලයේ බවට පත් වෙද්දී යම් තාපයක් දෙනවා. ඔන්න ඔය තාපේ උරාගෙන කැලරි මීටරයයි ජලයයි උෂ්ණත්වය වැඩි කරගන්නවා. පෙවුන අපිට ජලයේ කියන්නේ පද්ධතිය අවසාන උෂ්ණත්වය 100ට වඩා වැඩි උෂ්ණත්වයකට එනවා. 100ට වඩා වැඩි උෂ්ණත්වයකට ආවට පස්සේ ජලයේ ජල අවස්ථාව කියන්නේ ද්‍රව අවස්ථාවේ පවතින්නේ 100ට වඩා වැඩි වෙද්දී තාපය උරා ගන්න නිසා එයා වාෂ්ප වෙලා යනවා. යම් තාපයක් වැය වෙනවා වාෂ්ප වෙලා යන්නේ. හරි කවුද තාපය දෙන්නේ? හිමාලය. හිමාලයෙන් තාපය දුන්නේ හින්දා ගත්ත නිසා එයා හිමාලය වාෂ්ප වෙලා යනවා. ඒ කියන්නේ හිමාලයෙන් අරගෙන ජලය වාෂ්ප වෙලා යනවා යම් ප්‍රමාණයක්. දැන් අපිට බලන්න ඕනේ වාෂ්ප වෙලා යන ජල ස්කන්ධය කොච්චරද කියලා. චුට්ටක් කල්පනා කරමු අපි පොඩි වෙලාවක් දෙන්නම් ඔයාට. හරිද? හෙව්වද? මට පොඩි තැනක් වැරදුනා. කැලරි මීටරයට අවශ්‍ය කරන තාපය mc ඩෙල්ටා T ට. එතකොට උෂ්ණත්ව වෙනස කීයද? 100 ඍණ 20. කැලරි මීටරයට අවශ්‍ය කරන තාපය 100 ඍණ 20. ඇයි? කැලරි මීටරේ 100ට වඩා රත් වෙන්න පුළුවන්. නමුත් තාපය ගන්නේ කවුද? මෙයාගේ. මතකද? තාපජ සමතුලිතතාවයටපත් වෙන්නේ මෙයාගේ උෂ්ණත්වය සමානයි. ඒ කියන්නේ 100ට වඩා වැඩි වෙන්න උෂ්ණත්වය ගන්නෑ. 100ට ගියා නම් ඇති. එතකොට කැලරි මීටරේ අවසාන උෂ්ණත්වය කීයද? කැලරි මීටරේ අවසාන උෂ්ණත්වය 100යි. 100ට වඩා වැඩි වෙන්නේ නැහැ. හරිද? තාපය ගන්නවා දෙනෙක් කෙනාගෙන් ගන්නවා. අරගෙන එයාව ඉක්මවල යන්නේ නැහැ. එයා ගාවදී නවතිනවා.
උෂ්ණත්වය කියන්නේ මෙයාගේ උෂ්ණත්වයේදී නවතිනවා. 100ට වඩා රත් වෙන්නේ නැහැ. හරි. හොඳයි. එතකොට අපි ගන්නවා කැලරිමීටරයට අවශ්‍ය කරන තාපය. 0.2 400න් වැඩි කරා ඒක 80න් වැඩි කරා. මේක සුළු කරාට පස්සේ එනවා 6400 ජූල්. දැන් බලන්න. උමාලයේ ගාව තියෙනවා 6,75,000 ජූල් කියන තාපයක්. දැන් ජලයට රත් වෙන්න ඕනේ කියන්නේ 100ට රත් වෙන්න ඕනේ මෙන්න මෙච්චරයි. එතකොට කැලරි මීටරයට 100 දක්වා රත් වෙන්නත් ඕනේ මෙච්චරක තාපයක්. හරි. මෙයා රත් වෙනවා. මෙයාට තාපය අවශ්‍ය කරනවා 6400. අරගෙන ඉතින් රත් වෙනවා. දැන් ඉතුරු තාපය දැන් උමාලයේ දෙන ඉතුරු තාපය මොකටද ඕන වෙන්නේ? වතුර ටික වාෂ්ප වෙලා යන්න තමයි පාවිච්චි කරන්නේ. හරි වතුර ටික වාෂ්ප වෙලා යන්න පාවිච්චි කරනවා. දැන් ජලයේ මෙතන ඉඳන් මෙතනට යන කොච්චර ශක්තියක්ද? කොච්චර තාපයක්ද? 800 ජූල්. හරි මෙන්න මෙච්චර තාපයක් ඕන වෙනවා. දැන් ඉතුරු ඒ කියන්නේ මෙයාගෙන් 6,75,000 උරාගෙන කැලරි මීටරය රත් වෙනවා 100කට. හරි උරා කියන්නේ මේකක් දෙන්න පුළුවන්. මේකක් දෙන්න පුළුවන් වුණාට ගන්න 6,400. මෙච්චර දෙන්න පුළුවන් වුණාට 2,68,800ක් තමයි ගන්නෙ. දෙන්න පුළුවන් වුණාට මෙයා දෙන්න. නමුත් ගන්න මෙච්චර. අරගෙන රත් වෙනවා. දැන් පැහැදිලිද? ජලය තව දාපේ උරාගෙන වාෂ්ප වෙලා යනවා. තව දාපේ උරාගෙන වාෂ්ප වෙලා යනවා. හරි. ජලයේ මෙයාගෙන් තාපය උරාගෙන ජලයට පුළුවන් වාෂ්ප වෙලා යනවා. හරි. ජලයට වාෂ්ප වෙන්න අවශ්‍ය කරන තාපය කොච්චරද? මේකෙන් මේ දෙන්නගේ එකතුව අඩු කරා නම් හරි නේද? ජලයට වාෂ්ප වීමට අවශ්‍ය කරන තාපය. හරි. ජලයට වාෂ්ප වීමට අවශ්‍ය තාපය. ජලයේ වාෂ්ප වෙන විට අවශ්‍ය කරන තාපය 6,75,000න් අඩු කරන්න ඕනේ මේ දෙන්න එකතු. මේ තාපයෙන් තමයි මෙයාව වාෂ්ප වෙලා යන්නේ. දාන 2,68,800. මං සුළු කිරීම චුට්ටක් වැරද්දුවද බන්දන්නේ නැහැ කොයි හරි. හරි මේ තාපේ උරාගෙන මොකද වෙන්නේ? ජලයේ ටික වාෂ්ප වෙලා යනවා. දැන් අපි බලන්න ඕනේ වාෂ්ප වෙන ජල ස්කන්ධය කීයද කියලා. L වලගේ අපිට දීලා තියෙනවා. L වලගේ කීයද? 2.25යි මට මතක විදියෝ 2.25යි 10 බල 6යි. දැන් හොයමු වාෂ්ප වෙලා යන ජල ස්කන්ධය කීයද කියලා. එතකොට දශම 8ක් තිබ්බ යම් ස්කන්ධයක් වාෂ්ප වෙලා ගියාට පස්සේ තියෙන ඉතුරු වෙන ස්කන්ධය තමයි අපිට හොයන්න තියෙන්නේ. මෙතන 75,000න් අපි අඩු කරන්න ඕනේ මේ දෙන්නගේ එකතුව. ඕක ඊට පස්සේ එකතුව බෙදන්න ඕනේ අපි L වලගේ. මේ L වලගේ දන්නව නේද? L වලගේ ආදේශ කරන්න. L වලගේ අපිට ආදේශ කරන්න පුළුවන් 2.25යි 10 බල 6යි කියලා. හරි. දැන් අපිට එනවා වාෂ්ප වෙලා යන ජල ස්කන්ධය 0.17යි කිලෝග්‍රෑම්. දැන් 0.8ක් තිබ්බා. මෙන්න මෙච්චර ස්කන්ධයක් වාෂ්ප වෙලා යනවා. එහෙනම් ඉතිරි ස්කන්ධය කීයද? එම නිසා ජලයේ ඉතිරි ස්කන්ධය කීයද? 0.8න් අපි අඩු කරමු 0.17. අඩු කරලා බලන්න උත්තරේ කීයද එන්නේ කියලා. හරි. ඕක තමයි ඉතිරි ජලයේ ස්කන්ධය 0.8න් 0.17 අඩු කරනවා. එතකොට අඩු කරාට පස්සේ එනවා 0.63යි කිලෝග්‍රෑම්. ජලයේ මෙන්න මෙච්චරක් ස්කන්ධයක් ඉතුරු වෙනවා. ඉතුරු ටික මේ ටික වාෂ්ප වෙලා යනවා. 0.17ක ප්‍රමාණයක් වාෂ්ප වෙලා යනවා. හරි. ඒක හොඳ ගාණක් නේද? හරි. අපි යන් ඊට පස්සේ 12 වෙනි ගානට ස්කන්ධයේ ග්‍රෑම් 150ක් වන තඹ කැලරි මීටරයක් තුල
සෙල්සියස් අංශක 30 පවතින ජලය ග්‍රෑම් 400ක් අඩංගු වේ. මෙම ජලය තුළට සෙල්සියස් අංශක බිඳුවේ පවතින අයිස් ග්‍රෑම් 100ක් දැමූ විට පද්ධතියේ අවසාන උෂ්ණත්වය කුමක් වේද? අයිස් වලේ විලයනයේ ගුප්ත තාපය 3.310 බල 5යි. තඹවල තාප ධාරිතාව සහ ජලයේ විශිෂ්ට තාප ධාරිතාව දීලා තියෙනවා නේද? දැන් තාප පරිවර්තනය වෙන ආකාරය ටික බලමු. දැන් තාපයේ එක් අවස්ථාවකින් ඉඳන් තවත් අවස්ථාවක පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ තාපය කවුද පිට කරන්නේ? තාපය කවුද ලබා ගන්නේ? ඔන්න ඕක හොඳට අඳුරගන්න. ඕක අඳුරගන්න තමයි මම කිව්වේ උෂ්ණත්වය වැඩි එක්කෙන තාපය දෙනවා. උෂ්ණත්වය අඩු එක්කෙන තාපය ලබා ගන්නවා. දැන් කැලරි මීටරයයි ජලයයි තියෙනවා. හරිද? කැලරි මීටරය සෙල්සියස් අංශක 30 නේ තියෙන්නේ. සෙල්සියස් අංශක 30යි යන්න හරි. සෙල්සියස් අංශක 30 කැලරි මීටරය තියෙනවා. කැලරි මීටරයයි සෙල්සියස් අංශක 30 ජලයයි. දැන් මොකද වෙන්නේ? ජලය තාපය පිට කරනවා. කැලරි මීටරයක් තාපය පිට කරනවා. කවුද ඒක ගන්නෙ? බිඳුවේ තියෙන අයිස් කැටය නේ. සෙල්සියස් අංශක බිඳුවේ අයිස් කැටය උරාගෙන මුලින්ම සෙල්සියස් අංශක බිඳුවේ අයිස් කැටය පරිවර්තනය වෙනවා සෙල්සියස් අංශක බිඳුවේ ජලය බවට. මුලින්ම පරිවර්තනය වෙලා තමයි උෂ්ණත්වය තීට කියන තැනට වැඩි වෙන්නේ. මෙයාගේ පද්ධතිය අවසාන උෂ්ණත්වය තීට කියලා දාමු. එතකොට බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පත් වෙන්න කොච්චරක් තාපය ඕන වෙනවද? බිඳුවේ අයිස් කැටයක් බිඳුවේ ජලය බවට Q සමානයි ml කියන තාප ප්‍රමාණය උරා ගන්නවා. උරාගෙන ඉවර වෙලා රත් වෙනවා තීට කියන උෂ්ණත්වය. කවුද තාපය දෙන්නේ? කැලරි මීටරේ පිටකල තාපය ගන්න ජලයේ පිටකල තාපය. අපිට ලියන්න පුළුවන් කැලරි මීටරය පිටකල තාපය ධන ජලය පිටකල තාපය. ඔය තාපේ පිට කරන කෙනා තාපේ පිට කරන ශක්තිය කවුද ගන්නෙ? ජලය අරගෙන මුලින්ම දිය වෙනවා. සෙල්සියස් අංශක බිඳුවේ අයිස් කැටය අරගෙන සෙල්සියස් අංශක බිඳුවේ ජලය බවට මුලින්ම පරිවර්තනය වෙනවා. හරි. සෙල්සියස් අංශක බිඳුවේ අයිස් සෙල්සියස් අංශක බිඳුවේ ජලය බවට පත්වීමට තාපය එකතු කරන්න සෙල්සියස් අංශක බිඳුවේ ජලය සෙල්සියස් අංශක T දක්වා රත් වීමට අවශ්‍ය කරන තාපය. හරි. මේක සටහන ඇඳ ගන්න. නැත්නම් මේ සමීකරණය ඔයාලට එකපාරම ලියන්න පුළුවන් නම් වැඩේ ගොඩ. හරිද? හරි. දීලා තියෙනවා. කැලරි මීටරයේ පිටකල තාපය. කැලරි මීටරයේ ස්කන්ධය කීයද? 150යි. ග්‍රෑම් නේ. කිලෝග්‍රෑම් කරගන්න 10 වෙන 3 වැඩි කරනවා. mc ඩෙල්ටා තීටා. කැලරි මීටරයේ විශිෂ්ටතාවය කියන්නේ තඹවල විශිෂ්ට ධාරිතාව 370යි. උෂ්ණත්ව වෙනස කීයද? ආරම්භක උෂ්ණත්වය යාලා දීලා තියෙනවා 30යි. 30 ඍණ තීටා. ඔන්න උෂ්ණත්වයේ වෙනස. ජලය පිටකල තාපය. ජලයේ ස්කන්ධය කීයද? මෙයාලා ගානේ දීලා තියෙනවා ජලයේ ස්කන්ධය ග්‍රෑම් 400යි. 10 ඍණ 3. ඒ 10 ඍණ 3ෙන් වැඩි කරේ ග්‍රෑම් කිලෝග්‍රෑම් වලට හරවන්න ඕනේ. ජලයේ විශිෂ්ටතාව ධාරිතාව 4200යි කියලා දීලා තියෙනවා නේද? 4200යි. උෂ්ණත්ව වෙනස කීයද? 30 ඉඳන් තීට වෙනකම් අඩු වෙනවා. 30 ඍණ තීට. හරි. අයිස් දිය වෙන්න කොච්චරක් තාපය? ml. හරි. අයිස් වල ස්කන්ධය දීලා තියෙනවා නේද? ග්‍රෑම් 100යි. ඒක ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න ඕනේ. 10 ඍණ 3. ml වලගේ කීයද? ඒක නේද බලන්න තියෙන්නේ නේද? නෑ. ඒක දීලා තියෙන පද්ධතිය අවසාන උෂ්ණත්වය තමයි හොයන්නේ. 3.3 10 බල 5. 3.3 10 බල 5. දැන් දිය වෙනවානේ අයිස් ටික දිය වෙලා ඉවරයි. ඒ කියන්නේ සෙල්සියස් අංශක බිඳුවේ ඝන අවස්ථාවේ තිබ්බ අයිස් කැටය සෙල්සියස් අංශක බිඳුවේ
ජලයේ බවට පත් වෙලා දැන් කොහොමද ඉවරයි. හරි. ඊට පස්සේ සෙල්සියස් අංශක බිඳුවේ ජලයට T වෙනකන් රත් වෙන්න ඕනේ. හරි. T කියන උෂ්ණත්වය වෙනකන් රත් වෙන්න ඕනේ. එතකොට උරා ගන්නව තාපය M C ඩෙල්ටා තීටා ඍණ බිඳුව. දැන් අපි අහලා තින්නේ තීටා වලගේ. හරිද? ලබාගත් තාපය දිය වෙන අයිස් කැඩේ තමයි තාපය උරාගෙන තීටා කියන උෂ්ණත්වය වෙනකන් රත් වෙන්නේ. ඔච්චරයි. හරි ලේසි. දැන් ඉතින් කල්පනාවෙන් සුළු කරමු තීටා වලගේ හොයමු. හරි. අපි යන් 13 වෙනි ගානට ඔපදැමූ පුෂ්ඨයක් සහිත විදුලි කේතරයක ජවය 2 කිලෝවොට් වන අතර එහි තාප ධාරිතාව 400 ජූල් කිලෝ කෙල්විනයට වේ. තාප ධාරිතාව කේතලයේ තුල සෙල්සියස් අංශක 20 උෂ්ණත්වය වූ ජලය කිලෝග්‍රෑම් එකක් ඇත. කේතලයේ ක්‍රියාත්මක කර මිනිත්තු 13කට පසු එහි ඉතිරිව තිබූ ජලයේ ස්කන්ධය 0.5 කිලෝග්‍රෑම් බව සොයා ගන්නා ලදී. තාපහානිය නොසලකා හැර ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සඳහා අගයක් ලබා ගන්න. දැන් කේතලෙන් දෙන තාපය කියන්නේ තප්පරයට කිලෝවොට් දෙනවනි දෙකක්. ඒ කියන්නේ තප්පරයට ජූල් 2000ක් දෙනවා. ඕක අරගෙන මොකද වෙන්නේ? වතුර ටික මුලින්ම රත් වෙනවා. රත් වෙලා වාෂ්ප වෙලා යනවා. මිනිත්තු 13කදී. දැන් අපි බලමු මුලින්ම මිනිත්තු 13කදී කේතලෙන් දීලා තියෙන තාපය කොච්චරද කියලා. හරිද? මිනිත්තු 13කදී කේතලෙන් අපිට දෙන ශක්තිය. තප්පරයකට කොච්චරක් දෙනවද? තප්පරයකදී ඒ කියන්නේ කේතලෙන් ලබා දෙන තාපය. හරිද? කේතලෙන් ලබා දෙන තාපය. තප්පරයකදී කිලෝවොට් 2යි. කිලෝ කියලා කියන්නේ 10 බල 3යි. අපිට ලියන්න පුළුවන් මිනිත්තු 13කදී කේතලෙන් ලබා දුන් තාපය. හරි. 2 වැඩි කිරීම 10 බල 3යි. ඔන්න තප්පරයකට. මිනිත්තුවකට කොච්චරද? තප්පර 60යි. 60 වැඩි කිරීම 13. ඔන්න ලබා දෙන කුළු තාපය. මිනිත්තු 13කදී. දීලා තියෙනවා. එයාලා මිනිත්තු 13 කියලා දීලා තියෙනවා. සුළු කරාට පස්සේ කීයද? 2 වැඩි කිරීම 60. ඕක වැඩි කරාම 13. 1560යි 10 බල 3. ඔන්න ඔය ශක්තියක් ලබා දෙනවා. ඕක අරගෙන මොකද වෙන්නේ? වතුර ටික සෙල්සියස් අංශක 100ට රත් වෙලා වාෂ්ප වෙලා යනවා. හරි. ඔය තාපය උරාගෙන කියන්නේ 1560යි 10 බල 3යි. ඔන්න ඔය තාපය උරාගෙන වතුර ටික වාෂ්ප වෙලා යනවා. ඒ කියන්නේ මුලින්ම 20 ජලය මේ දෙන තාපය උරාගෙන සෙල්සියස් අංශක 20 ජලය මුලින්ම සෙල්සියස් අංශක 100 ජලය බවට පත් වෙනවා. දැන් මොකද වෙන්නේ? 100 දී වාෂ්ප වෙලා යනවා. ජලය වාෂ්ප වීමට අවශ්‍ය කරන තාපය නේද? හරි. දැන් දීලා තියෙනවා MC ඩෙල්ටා T. ජලීය ස්කන්ධය කියලා ආරම්භක ස්කන්ධය. එයාලා දීලා තියෙනවා ජලයේ ආරම්භක ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. MC ඩෙල්ටා T 100 ඍණ 20 උෂ්ණත්ව වෙනස දීලා තියෙනවා 100 වෙනකන් රත් වෙනවා. ඒ කියන්නේ ආරම්භයේදී 20යි අවසානයේදී 100යි. හරි. ජලයේ වාෂ්ප වෙන්න යම් තාප ප්‍රමාණයක් ඕනේ වෙනවද? බලන්න ඕනේ. ජලයේ වාෂ්ප වෙන්න කොච්චරක් තාපයක් ඕනේද? වාෂ්ප වෙලා තියෙන ස්කන්ධය කීයද? ආරම්භයේදී දිනන කිලෝග්‍රෑම් 1යි. මිනිත්තු 13කට පස්සේ දින්නේ 0.5යි. එතකොට 1 ඍණ 0.5. ඕකනි වාෂ්ප වෙලා තියෙන්නේ ml. පිටට ඕන වෙන තාපය ml. L වලගේ තමයි අපේ අහලා තියෙන්නේ. දැන් හොයමු L වලගේ. හරි ලේසි. ගොඩක් අමාරු එකක් නෙවෙයි. තප්පරයකදී දෙන තාපය දන්නවා. ඉතින් අපි බැලුවා
මිනිත්තු 13කදී කේතලෙන් ගන්න තාපේ. කේතලෙන් තාපේ අරගෙන මොකද වෙන්නේ? වතුර ටික රත් වෙනවා. රත් වෙලා වාෂ්ප වෙලා යනවා. කතාව පැහැදිලිද? හරි. දරුවනේ මේක තමයි 13 වෙනි ගාන. හරි. තව ගණන් දෙකක් තියෙනවා. 14යි 15යි. ඒ ගණන් දෙක අපි ඊළඟ වීඩියෝ එක තුලින් සාකච්ඡා කරමු. හරි. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. පරිස්සමින් ඉන්න.